Sadhu sadhu Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa sadhu 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 වැඩ සිටින මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි අද ඉතාලියේ මෝදනා කියන ග්‍රාමයේ තිබෙන මෛත්‍රී විහාරයේ විහාරාධිපති තන්පත් ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත මෙදේරිපිටියේ විමල රත්න නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වය ඇතිව මෛත්‍රී විහාරයේහි දායක පින්නතුන්ගේ සංවිධානයෙන් සංවිධායකත්වයේ ඇතිව මේ ධර්මදේශනාමය පින්කම පැවැත්වෙනවා. අපි ඊට සතුටටපත් වෙනවා ලංකාවෙන් බොහෝ දුර රටකට ගිහිල්ලා තමන්ගේ මව් රටෙන් ඈත වාසය කරන අය විදිහට මව් රටෙන් ලැබුණු දායාදය තමන්ගේ දෙමාපිය උරුමයෙන් මව් රටෙන් ලැබුණු දායාදය අමතක නොකොට ඒ දායාදය දරාගෙන වාසය කිරීම ගැන අප මේ පින්නතුන්ගේ ගැන සතුටටපත් වෙනවා. මේ මව් රටෙන් දෙමාපියන්ගෙන් ලැබූ දායාදය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඔබ අපි කවුරුත් අපගේ අම්මාගේ කුසට පැමිණි මොහොතේ පටන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දෙමාපියන්ගෙන් දායාද කොට ගත්තා. එතෙන් පටන් මේ දක්වා බොහෝ දෙනා මව් කුසින් මෙලොව බිහිවීමෙන් පසු මේ දක්වාත් ඒ ධර්මයෙන් විශාල සැනසීමක් ලබන්න තරම් වාසනාවන්තයින් වෙලා තිබෙනවා. පින්වත්නි, අද මේ ලෝකය පුරාම ජීවත් වෙන හැම කෙනෙක්ම වගේ බියටපත් වූ ශෝකයටපත් වූ ස්වභාවයක් තියෙනවා. අප දන්නවා මේ මිනිස් ලෝකයේ කලින් කලට විවිධාකාර ව්‍යසනයන්ට ගොදුරු වෙනවා. විවිධ විදිහේ බියජනක දේ, ශෝකය ඇති කරන දේ මේ ලෝකයේ විටින් විට හට ගන්නවා. ඒ නිසාම මේ ලෝකයේ බොහෝ දෙනා ඒ දුක් පීඩා වලින් දුරු නිදහස් වෙලා යම් සුවයක් සැපක් සොම්නසක් ලැබීම පිණිස අප්‍රමාණ උත්සාහයක් ගන්නවා. බලන්න මේ වෙන විට සුවපහසුව සොයාගෙන විවිධ විදිහේ වෑයම් කළ මිනිසුන් මේ ලෝකය භෞතික වශයෙන් විශාල දියුණුවක් කරා පැමිණ තිබෙනවා. නමුත් බලන්න ඒ දියුණුවේ හිණිපෙත්තේ සිට අප පැතූ සුවය අහිමිව අප ප්‍රාර්ථනා කළ සතුට සොම්නස අහිමිව කලින් තිබුණ බිය දුක් දුම්නස් වලට යලි යලි ගොදුරු වෙනමින් මිනිසුන්ට ඉන්ට වෙලා තියෙනවා. ලෝකයේ දියුණුම රටවල්, බල සම්පන්නම රටවල්, බල සම්පන්නම පුද්ගලයෝ පවා තමන් මහත්සේ වෑයමින් උපයාගත් බොහෝ අගය කළ ඒ ධනය, බලය සහ විවිධාකාර හැකියාවන් තිබෙද්දී ඒ හිණිපෙත්තේ සිටියේදී එයින් සරණක් නැතුව බියට ශෝකයට පත් වෙන ස්වභාවය අද ලෝකේ ඔබ අපට සියසින් දකින්න පුළුවන්. බලන්න මේ බඳු පරිසරයක් තිබෙද්දී ඔබ අප වාසනාව තිබෙන වාසනාව සහිතව තාමත් ඒ වාසනාව අහිමි නොවුන අතිශයින් වාසනාවන්තින් බවට අපපත් තිබෙනවා. බලන්න
අද වන විට ලෝකේ බල සම්පන්න මිනිසුන් රෝග බියෙන් බියටපත්ව තිබෙනවා. මරණ බියෙන් බියටපත්ව තිබෙනවා. ප්‍රියන් නිසා ප්‍රියන්ට වන හානියෙන් ශෝකයටපත්ව තිබෙනවා. තමන් උපයා සපයාගත් ධනය අහිමි වෙලා එයින් ලබන සතුට අහිමි වෙලා ශෝකයෙන් ශෝකයටපත් වෙලා සරණක් නැතුව අසරණ බවට පත් වූ අය අද කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් ලෝකයේ සිටිනවා. මේ බඳු ස්වභාවයක් ලෝකේ පුරා තිබෙද්දී ඔබ අප ස්වල්ප දෙනෙක් පරම සුවය ලබා දීමට සමර්ථ වන අතිශයින් ශ්‍රේෂ්ඨ ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් බණපදයක් අහන්ට සූදානමින් සිටිනවා. එතකොට අප ඒ ගැන සතුටු වීම කොතරම් නිවැරදිද බලන්න. ඒ නිසා අප අතිශයින් සතුටටපත් වෙනවා. ලංකාවේ උපන් බොහෝ දෙනා මව්පියන්ගේ උරුමයෙන් මව්පියන්ගේ දායාදයක් විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලබන්ට අහන්ට දැනගන්ට වාසනාව ලැබුවා. ඒ වගේ ලෝකේ පුරා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයෙන් ධර්මය ඉගෙන ගන්නවා. බණ අහනවා, භාවනා කරනවා. ඊළඟට ධර්මයේ පිළිබඳ විවිධාකාර විදිහේ අධ්‍යයනන්හි නියැලෙනවා. විවිධ ආකාරයට ධර්මයේ හැසිරෙනවා. කියන්නේ බණ ඇසීම, ඊළඟට සිල් ආරක්ෂා කර ගැනීම, ඊළඟට භාවනා කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, දන් දීම, ඊළඟට විවිධාකාරයේ වන්දනාමානයන් පැවැත්වීම, ඊළඟට වෙනත් හැකි පමණ වූ විවිධාකාර වූ පුණ්‍ය ක්‍රියාවල නිරත වීම ලෝකේ පුරා සදහකාමී ශ්‍රද්ධාවන්ත මිනිසුන් විසින් කරන අපට පේනවා දකින්න පුළුවන්. ඉතින් ඒ අතර බොහෝ දෙනා ආසයි, බොහෝ දෙනාගේ කැමැත්තක් තිබෙනවා, උනන්දුවක් තිබෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන උනන්දුව කැමැත්ත බොහෝ දෙනා තුල තියෙනවා. කලාතුරකින් ලෝකයට පහළ වුණ බුදුරජාණන් වහන්සේ අතිශයින් සාර්ථක විදිහට දෙවියන්ටත් මිනිසුන්ටත් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය අවබෝධ කර දීමට සමර්ථ වුණා. තමන් වහන්සේ විසින් ගුරු උපදේශ රහිතව අවබෝධ කළ ඒ ශ්‍රේෂ්ඨ ධර්මය අන් අයට අවබෝධ කර ගැනීම පිණිස මඟ කියන්ට අපගේ බුදුරජාණන් වහන්සේ අතිශයින්ම සමර්ථ බවට පත් වුණා. ඒ සමර්ථ භාවය කොතරම්ද කියලා අපි ප්‍රකාශ කළොත් මේ දක්වාත් කාගෙත් උනන්දුවක් පවතින්නේ මේ ධර්මය අවබෝධ කරගන්න ඕන කියලා උනන්දුවක් තිබෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ සාර්ථකත්වයේ මතමයි. එදා පස්වග තාපසයන් අතර කොණ්ඩඤ්ඤ තාපසයා පළමු ධර්ම දේශනාවේදීම සාර්ථකත්වයට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ධර්ම අවබෝධ කළා. ඉන් අනතුරු අනිකුත් තාපසයන් ඒ පස්වග තවුසන් ධර්ම අවබෝධ කළා. එතෙන් පටන් මේ දක්වා අප දන්නවා මේ ලෝකේ පුරා අපගේ රටේ පමණක් ලංකාවේ පමණක් ලක්ෂ ගණනින් කෝටි ගණනින් ධර්ම අවබෝධ කළ අය බිහි වුණා, පහළ වුණා. අදටත් මිනිසුන්ගේ ආසාවක් තියෙනවා. විශේෂයෙන් ලංකාවේ පමණක් නොවේ වෙනත් රටවල පවා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධා මාත්‍රයක් තියෙන අය පවා උනන්දුවක් කැමැත්තක් ඇතුව වාසය කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ඇත්තන් කියලා. ලංකාවේ බොහෝ දෙනා, ලංකාවෙන් බැහැර වූ ලාංකිකව බොහෝ දෙනත් ඔබ වැනි රටවල් වල සිටින අය පවා ඊටා ඉහළ විදිහේ කාම සම්පත් වලින් පිරුණු රටවල් වල වාසය කරද්දී පවා ඔබට පවා කැමැත්තක් තිබෙනවා අනේ අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්නට ඇත්තන් කියලා. බලන්න ඒ කැමැත්තේ ශ්‍රේෂ්ඨ භාවය නිසා තමයි අපි දුර බැහැර සිට උවත් ඔබට අනුග්‍රහ පිණිස ඔබේ ශ්‍රේෂ්ඨ කැමැත්තට අනුග්‍රහ පිණිස මේ බඳු ධර්ම දේශනා කරන්න කැමැත්තක් අප තුළ ඇති වෙන්නේ. ඒ නිසා
ඔබ අද මේ දහම් අසන දහම් කරුණ වලින් ඔබ නිසි ඵල නෙලා ගනී කියන විශ්වාසය අපි ඇති කර ගන්නවා. බලන්න මේ වෙන විට ලෝකයේ බොහෝ දෙනා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න බොහෝ දෙනා ගොඩාක් ධර්මයේ දන්නවා. ඉස්සර වගේ නෙවෙයි බුදුරජාන් වහන්සේ වැඩ සිටි කාලයේ අරහත්ත්වයට පත් වූ භික්ෂූන් දැනගෙන හිටියේ ධර්මයේ ටිකක්. නමුත් අද වන විට ලෝකයේ සාමාන්‍ය උගත්කමක් තිබෙන අය පවා සාමාන්‍ය අය පවා ධර්මයේ ගොඩාක් දන්නවා. සූත්‍ර දේශනා වේවා ත්‍රිපිටකයම දන්න අය ගොඩාක් ඉන්නවා. විනය පිටකේ, අභිධර්ම පිටකේ, සූත්‍ර පිටකේ තිබෙන ඒ දහම් කරුණු ගොඩාක් දන්න අය අද ලෝකේ පුරා සිටිනවා. ඒක එක අතකින් භාග්යක්. නමුත් ඊතරම් ධර්මයේ දැනගෙන සිටියා වුණත් ධර්මයේ ගැන ලොකු දැනුමක් තිබුණා වුණත් බොහෝ දෙනා තුල කනස්සල්ලක් තිබෙනවා. එහෙම නැත්නම් යම් ශෝකයක් තිබෙනවා. මේ ධර්මයේ අවබෝධ කරගන්න අපිට පුළුවන්කමක් නැහැ නේද කියලා. එහෙම නැත්නම් මේ ධර්මයේ අවබෝධ කරගන්නේ කොහොමද කියලා විමසීමක්, යම් ශෝකයෙන් යුක්තව කල්පනා කිරීමක්, එහෙම නැත්නම් යම් ජයග්‍රහී නොවන කල්පනා කිරීමක් බොහෝ දෙනා තුල තිබෙනවා. ඒ නිසා අප ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්මයෙන් ලබන පිළිසරණ, ධර්මයෙන් ලබන සැබෑම ආරක්ෂාව සම්පූර්ණ කර ගැනීම පිණිස ධර්මයේ ඉගෙන ගත යුතුයි. බලන්න අද ගොඩක් දෙනා විවිධ විදිහට ධර්මයේ දන්නවා. බුදුරජාන් වහන්සේ ධර්මයේ විවිධ විදිහට බෙදලා වෙන් කරලා විග්‍රහ කරලා තියෙනවා. එතකොට ඒ විදිහට දැන් පටිච්චසමුපාදයේ විදිහට, එහෙම නැත්නම් පංචපාස්කන්ධයේ විදිහට, ආයතන විදිහට, ධාතු විදිහට මේ විදිහට භාගතුන් වහන්සේ පෙන්වූ ධර්මය නොයෙකුත් ආකාරයෙන් බොහෝ දෙනා දන්නවා. නමුත් තිබෙන ප්‍රශ්නය ඒ ධර්මයෙන් ලබන පිළිසරණ කොහොමද ඇති කරගන්නේ කියන කාරණේ ගැන දැනුම බොහෝ දෙනාට නැහැ. ඒක අප පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අප උත්සාහ කරන්න ඕන, කවුරුත් උත්සාහ කළ යුතුයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් ලබන පිළිසරණ කුමක්ද කියලා දැනගෙන ඒ පිළිසරණ ඇති කර ගැනීම පිණිස ධර්මයේ ඉගෙන ගැනීමට අප උත්සාහ කළ යුතුයි. භාගතුන් වහන්සේගේ ධර්මයෙන් ලබන පිළිසරණ අන් කිසිවක් නොවේ. සිතෙහි ඇති පිරිසිදු භාවය සම්පූර්ණ කර ගැනීම. සිතෙහි තිබෙන අපිරිසිදු භාවය බැහැර කරලා පරිපූර්ණ වශයෙන් පිරිසිදු සිතක් ඇති කර ගැනීමයි ධර්මයෙන් ලබන පිළිසරණ. ධර්මයෙන් පිළිසරණක් ලබද්දී සිතෙහි තිබෙන කිලිටි නිසා තිබෙන පීඩා නැති වෙන්න ඕන. ධර්මයේ ඉගෙන ගනිද්දී සිතෙන් පීඩා තියෙනවා නම්, සිතේ තියෙන පීඩා බැහැර වෙන්නේ නැත්නම්, සිතේ තිබෙන පීඩාවල දුරු වීමක් නැත්නම් ධර්මයේ ඉගෙනගත් පමණින් ඒ ධර්මයේ පිළිසරණ ලැබිලා නැහැ. ධර්මයේ ඉගෙන ගනිද්දී අපට හැකියාව තිබෙනවා නම්, අපට සමර්ථ භාවයක් ඇති වෙනවා නම් සිතේ තිබෙන කිලිටි බැහැර කරගනිමින්, සිතේ තිබෙන පීඩා දුරු කරගනිමින් සුවපහසු සිතක් ඇතුව වාසය කරන්න අපට පුළුවන් නම්, ඒ සඳහා යම් සමර්ථ භාවයක් ඇති වෙනවා නම් ධර්මයේ ටිකක් ඉගෙන ගත්තත් අප සාර්ථකයි. අපට අපේ සිතෙහිම සුවයක් නැත්නම්, අපට අපේ සිතෙහි තිබෙන කිලිටි වලින් පීඩා ඇති වෙනවා නම්, අප නිසා අප සමග ඉන්න අයටත් ඒ පීඩාව දැනෙනවා නම්, අප ධර්මයේ ඉගෙන ගත්තත් ඒ ධර්මයෙන් ලබන පිළිසරණ අපට හිමි වෙලා නැහැ. ඒ නිසා අප ධර්මයේ ඉගෙන ගනිද්දී ඒ ධර්මයේ පිළිසරණ අප තුල ඉපදෙන විදිහට ධර්මයේ ඉගෙන ගත යුතුයි. දැන් අප තේරුම් ගන්න ඕන ධර්මයේ පිළිසරණ කුමක්ද? පිරිසිදු සිතෙන් යුක්තව වාසය කරන්න හැකියවීම. ධර්මයේ හොඳින් ඉගෙන ගනිද්දී සිත පිරිසිදු වෙනවා නම්, සිත පිරිසිදු විදිහට සකස් වෙනවා නම්, ඒ කියන්නේ සිතේ තියෙන අපිරිසිදු අයින් වෙලා යනවා නම්, අපිරිසිදු ස්වභාවය බැහැර වෙනවා නම් ඒ ධර්ම අධ්‍යයනය, ධර්ම ඉගෙන ගැනීම සාර්ථකයි.
එතකොට සිත පිරිසිදු කර ගැනීමේදී එහෙම නැත්නම් සිතේ අපිරිසිදු භාවය බැහැර කර ගැනීමේදී අපි ඉගෙන ගන්න ඕන, අප දැනගන්න ඕන මොනවද මේ සිතේ අපිරිසිදු බව? අපි බැහැර කරගත යුතු අපිරිසිදු දේවල් මොනවද කියලා අපට දැනුමක් තියෙන්න ඕන. ඒ ගැන අපට දැනුම ඇති වෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමෙන්මයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ කුමක්ද? ලෝභය, ද්වේෂය, මෝහය කියන ධර්මයන්. සිත කිලිටි කරන ධර්මයන්. ඒතර මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන ධර්මයන් සිතේ තියෙන තාක් සිත කිලිටි. සිත අපිරිසිදුයි. සිත කිලිටිව තිබෙන තාක්, සිත අපිරිසිදුව තිබෙන තාක් ඒ අපිරිසිදු කිලිටි වූ සිත දුක් පීඩා පිණිස පවතිනවා. ඒ සිත පීඩා සහිතයි. ඒ සිත දුක් සහිතයි. දැන් බලන්න ශරීරය කිලිටි වුණත්, ශරීරය අපිරිසිදු වුණත් ඒක දුක පිණිස පීඩා පිණිස පවතිනවා. ඒතර ශරීරය පිරිසිදුයි නම් දුක පීඩා බැහැර වෙලා, දුක් පීඩා බැහැර වෙලා සුවය ඇති වෙනවා. ඒ විදිහම තමයි ගයක් දොරක් ගත්තත් අපිරිසිදුයි නම් එතන සුවයක් නැහැ. පීඩාවක් තියෙනවා. ගමක් නගරයක් ගත්තත් නගරයක් බලන්න කිලිටි නම් අපිරිසිදුයි නම් ජරාවටපත් වෙලා නම් එතන පීඩාකාරී සුවය නැහැ. ඒ කිලිටි අයිමුනම් පස්සේ පහසුයි. පිරිසිදු වුණාම පීඩාව බැහැර වෙනවා. ප්‍රිය බව ඇති වෙනවා. පහසුව ඇති වෙනවා. සුවය ඇති වෙනවා. ඉතින් මේ විදිහම තමයි යම් කෙනෙකුගේ සිත කිලිටිව තිබෙන තාක් ඒ කිලිටි සිත පීඩාව පිනිස පවතිනවා. කිලිටි සිතේ පීඩා ඇති වෙනවා. එතකොට ඒ කිලිටි බැහැර වී ගියාම, කිලිටි බැහැර වුණාම, එහෙම නැත්නම් කිලිටි රහිතව තිබෙනකොට සිතේ පිරිසිදු භාවයේ තියෙනවා. පිරිසිදු සිත තුළ පීඩා නැහැ. දුක් කරදර නැහැ. ඒ පිරිසිදු සිත සුව පහසුවෙන් යුක්තයි. අන්නේ බඳු පිරිසිදු සිතෙන් යුක්තව සුව පහසු ජීවිතයක් ඇති කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මෙහි අරමුණ ඉලක්කය වන්නේ. ඒතර අප මේ මිනිස් ජීවිතයට පැමිණි අය මිනිස් ජීවිතයේ අවසන් වෙන්න පෙර තම තමන්ගේ සිතේ තිබෙන කිලිටි අපිරිසිදු ස්වභාවය බැහැර කර ගැනීම පිණිස ධර්මයේ පුරුදු කරගත යුතුයි. ධර්මයේ අහන්න ලැබුණ කලක, ධර්මයේ තිබෙන කලක, ධර්මයේ අහන අය විදිහට ඒ ධර්මයේ උපකාර කරගෙන, ධර්මයේ උපකාරයෙන් සිත පිරිසිදු කරගන්න සමර්ථ වුණොත් අප බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණි අය වෙනවා. ඇත්තටම සිත පිරිසිදු කරගත්තොත් ඔවුන් තමයි ශ්‍රාවකයෝ වෙන්නේ. සිතෙහි පිරිසිදු භාවයක් නැත්නම් ඔවුන්ට ශ්‍රාවකත්වයක් නැහැ. මක් නිසාද? ශ්‍රාවක නොවන අය පීඩා විඳින අය, ශ්‍රාවක නොවන අය සිතින් පීඩා විඳින, දුක් දුම්නස් විඳින අය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ දුක් දුම්නස් බැහැර කර ගන්න, දුක් දුම්නස් බැහැර කරගත්ත අයයි. ඒතර ධර්මයේ පිළිසරණ ලැබුවා කියන්නේ ඒකටයි. බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණා කියන්නේ ඒකටයි. ශ්‍රාවක සංගරුවනේ සරණ ලැබුණා කියන්නේ ඒකටයි. තෙරුවන් සරණ ලැබුණා කියන්නේ ඒකටයි. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන අය, තිසරණෙහි සරණ ලබන්නට ආසාවෙන් ඉන්න අය එහි ධර්මෙහි අර්ථය ඉටු වෙන ආකාරයෙන් ධර්මය ඉගෙන ගන්න ඕන. ධර්මයේහි අර්ථය, ධර්මයේහි ස්වභාවය ගැන බුදුරජාන් වහන්සේ අපට පෙන්වා දෙනවානේ. ධර්මයේ ගුණ විදිහට ඔබ අප කවුරුත් දන්නවානේ අපගේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ස්වාක්ඛාත ධර්මයක්. ස්වාක්ඛාත ධර්මය කියලා කියන්නේ පරිපූර්ණයි. ඒ යලි කෙනෙකුට අඩුපාඩු පුරවන්නට එහි නැහැ. ධර්මය පරිපූර්ණයි, පිරිසිදුයි. එහි මුල මැද අග සෑම තැනම පරිපූර්ණයි, අඩුවක් නැහැ. ඒ නිසා ඒ ධර්මයේ ස්වාක්ඛාතයි. ස්වාක්ඛාත වූ ධර්මයක ස්වභාවය ඒ ධර්මයේ ගුණ විදිහට අප ඉගෙනගෙන තිබෙනවා. අපගේ භාගතුන් වහන්සේගේ ධර්මයේ සම්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, ඊළඟට
නුවණ තියන අය තමන් විසින් අවබෝධ කළ යුතු බව කියන මේ ගුණයන්ගෙන් යුක්තයි. ඒතර අපිට පුළුවන් වුණොත් මේ ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ ඉගෙන ගන්නට අපසාර්ථකයි. අප ධර්මයේ ඉගෙන ගනිද්දී ධර්මයේ අධ්‍යයනය කරද්දී ධර්මයේ පුරුදු කරද්දී ධර්මයේ ගුණ අපට තේරෙන්නේ නැත්නම් ධර්මයේ ගුණ දකින්න අපි අසමර්ථයි නම් අප ධර්මයෙන් පිළිසරණක් නොලැබූ අය. ධර්මයේ ඉගෙනගෙන තියෙන්න පුළුවන්. ධර්මයේ දැනගෙන එහෙම නැත්නම් ධර්මයේ පාඩම් කරගෙන ධර්මයේ කතා කරන වගේ ස්වභාවයන් අප තුළ තියෙන්න පුළුවන්. ධර්මයේ ගුණත් අපි දැනගෙන ඉන්න පුළුවන්. නමුත් අපට ඒ ධර්මයේ ගුණ දකින්න බැරි නම් ධර්මයේ ගුණ අප තුළ තේරුම් ගන්න බැරි නම් ධර්මයේ පිළිසරණ අපට නැහැ. ඒ නිසා අප ආද ඔබට කියා දෙන්න කල්පනා කළේ ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ ඉගෙන ගන්න විදිය ගැන බුදුරජාණන් වහන්සේ පෙන්වූ දහම් කරුණු කීපයක්. අප ඔබට කියලා දෙන්නද මේ පඨම සන්දිට්ඨික සූත්‍රයේ තිබෙන දහම් කරුණක් අද සීකර දෙන්න කල්පනා කළා. අංගුත්තර නිකායේ 6 පොත් වහන්සේ තුල තිබෙනවා පඨම සන්දිට්ඨික කියලා සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ තිබෙන දහම් කරුණු අපි දැනගත්තොත් අපට ඒ දහම් කරුණු උපකාර වේවි. ධර්මයේ ගුණ තේරුම් ගනිමින් ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ ඉගෙන ගන්න විදිය ධර්මයේ පුරුදු කර ගන්න විදිය. එතකොට අපට මේ දැනුම මේ දේශනාවේ තුල පෙන්වා දෙන ධර්මෙහි දැනුම අපට ඒකාන්තයෙන් උපකාර වෙනවා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවක බව ඇති කර ගන්නට. ඒ කියන්නේ සිතෙහි තිබෙන කිලිටි බැහැර කරගෙන සිත පිරිසිදු කරගෙන දුක් පීඩා රහිත ඊතා සුවපහසු සිතක් ඇතුව වාසය කරන්නට පුළුවන් අය බවට පත් වෙන්න අපට අවස්ථාවක් තිබෙනවා. මේ දේශනාවේ තිබෙන දහම් කරුණ අපි හොඳින් තේරුම් ගත්තොත් මේ දේශනාව සවැත් නුවර දී භාගතුන් වහන්සේ විසින් කළ දේශනාවක්. දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණියා මෝලිය සීවක කියලා පරිබ්බාජක කෙනෙක්. එතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා සතුටු සාමිජි කතා කළා පැත්තකින් වාඩි වෙලා පැත්තකින් වාඩි වුණා. පරිබ්බාජක කෙනෙක් කියලා කියන්නේ මේ යම් ශ්‍රමණ බවක් තියෙන නමුත් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයේ භික්ෂුවක් නොවේ. ගිහි ගෙදර වාසය කරන කෙනෙකුත් නෙමෙයි. යම් ශ්‍රමණ භාවයක් තිබෙනවා. නමුත් ඔවුන් එක තැනක ගුරුවරයෝ ඇසුරේ ධර්ම අධ්‍යයනය කරන හිම අය නෙමෙයි. ඇවිදිමින් ඉන්න අය. ඇවිදිමින් ඉන්න යම් ශ්‍රමණ වේශධාරී අය. ඉතින් ඒ වගේ අය විтин විට බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිදින් දහම් කතා කරන අවස්ථා තිබෙනවා. එතකොට එදා භාගතුන් වහන්සේ සවැත් නුවර වාසය කරනකොට මෝලිය සීවක කියන ඒ පරිබ්බාජකතුමා පැමිණිලා භාගතුන් වහන්සේ සමග සතුටු සාමිජි කතා කරලා පැත්තකින් සිටියා. ඒ වෙලාවේදී භාගතුන් වහන්සේගෙන් ඒ සීවක කියන කෙනා අසා සිටියා, ස්වාමීනි ධර්මයේ සන්දිට්ඨිකයි කියලා ඔබ වහන්සේ දේශනා කරනවා, ප්‍රකාශ කරනවා. ස්වාමීනි කොපමණකින්ද කොහොමද මේ ධර්මයේ සන්දිට්ඨික වෙන්නේ, අකාලික වෙන්නේ, ඒහිපස්සික වෙන්නේ, ඕපනායක වෙන්නේ, නොවන තියන අය තම තමන් විසින් මේ ධර්මයේ දැනගන්නේ කොහොමද, කොයි විදිහටද මේක තේරුම් ගන්නෙ කියලා ඒ වෙලාවේදී ඒ මෝලිය සීවක කියන පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා. බුදුරජාණන් වහන්සේ එතුමාට ඒ වෙලාවේදී මේ විදිහට පිළිතුරු දෙනවා, සීවකය මම ඔබට මේ සම්බන්ධයෙන් මම ඔබට මේ විදිහට අහන්නම්. මම ඔබගේ යම් කරුණක් අහන්නම්. ඔබට තේරෙන විදිහට, එහෙම නැත්නම් ඔබට හිතෙන විදිහට, එහෙම නැත්නම් ඔබ කැමති විදිහට මේකට උත්තර දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ එතුමාගෙන් අහනවා. සීවකය ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබගේ සිතේ, එහෙම නැත්නම් ඔබගේ
සිත ඇතුලේ එහෙම නැත්නම් ඔබේ අභ්‍යන්තරයේ ලෝභය තිබෙනකොට මගේ සිතේ එහෙම නැත්නම් මගේ අභ්‍යන්තරයේ ලෝභය තියෙනවා කියලා ඔබ දැනගන්නවද? ඒ වගේම ඔබගේ සිතේ ඔබේ අභ්‍යන්තරයේ ලෝභය නැති වෙලාවේදී දැන් මගේ සිතේ ලෝභය නැහැ කියලා ඔබ දැනගන්නවද කියලා අසා සිටියා. බලන්න කුමක්ද ඇහුවේ? ඔබේ සිතේ ලෝභය තියෙනකොට මගේ සිතේ දැන් ලෝභය තියෙනවා කියලා දැනගන්නවද? දන්නවද කියලා ඇහුවා. ඊළඟට ඇහුවේ ඔබේ සිතේ ලෝභය නැති වෙලාවේදී දැන් මගේ සිතේ ලෝභය නැහැ. මගේ අභ්‍යන්තරයේ දැන් ලෝභය නැහැ කියලා ඔබ දන්නවද කියලා ඇසුවා. ඒ වෙලාවේ සීවක කියන පරිබ්‍රාජකතුමා උත්තර දෙනවා එහෙමයි ස්වාමීනි. මම එහෙම දැනගන්නවා. බලන්නතර මොකද්ද දැනගත්තේ? දැන් භාගතුන් වහන්සේ ඇහුවේ කුමක්ද? සිතේ ලෝභය තියෙනකොට සිත කියන්නේ තමන්ගේ අභ්‍යන්තරය. අභ්‍යන්තරය කියන්නේ සිතේ. අප තේරුම් ගන්න ඕනේ මේ විදිහටයි. යම් කෙනෙකුගේ අභ්‍යන්තරය කියලා කිව්වොත් ඒ සිතෙහි ශරීර අභ්‍යන්තරේ නෙමෙයි. එතකොට සිතෙහි ලෝභය තියෙන වෙලාවේදී දැන් මගේ සිතේ ලෝභය තියෙනවා කියලා දැනගන්නවද දන්නවද කියලායි මේ ඇහුවේ. ඊළඟට ලෝභය නැති වෙලාවල් තියෙනවනේ. ඒ ලෝභය නැති වෙලාවේදී දැන් මගේ සිතේ ලෝභය නැහැ කියලා දැනගන්නවද දන්නවද කියලායි මේ ඇහුවේ. එතකොට මේ පරිබ්‍රාජකතුමා ඒකට උත්තර දුන්නේ එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ එතුමා ඒක දන්නවා. මොකද්ද එතුමා දන්නේ? එතුමාගේ සිතේ ලෝභය තියෙනකොට එතුමා දන්නවා දැන් මගේ හිතේ ලෝභය තියෙනවා. ඊළඟට එතුමාගේ හිතේ ලෝභය නැති වෙලාවල් තියෙනවනේ. එතකොට එතුමා දන්නවා දැන් මගේ හිතේ ලෝභය නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ එතකොට ඒකට යලි උත්තර දෙනවා. සීවකේ යම් විදියකින් ඔබගේ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් සිතේ ලෝභය තියෙනකොට මගේ සිතේ ලෝභය තියෙනවා කියලා ඔබ දන්නවනම් ඒ වගේම ඔබ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් ඔබේ සිතේ ලෝභය නැති වෙලාවේදී දැන් මගේ සිතේ ලෝභය නැහැ කියලාත් ඔබ දන්නවා නම් සීවිකයේ එපමණකින්ම ධර්මය සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි නොනැති අය තම තමන් විසින්ම අවබෝධ කළ යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ එයටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ සීවක කියන පරිබ්‍රාජකතුමාගෙන යලි අහනවා සීවකය ඔබ මොකද මේ ගැන හිතන්නේ? ඔබගේ සිතේ එමෙත ඔබේ ආධ්‍යාත්මයේ ඔබේ අභ්‍යන්තරයේ තරහ, ද්වේෂය තියෙනකොට ඔබ දැනගන්නවද මගේ සිතේ ද්වේෂය තියෙනවා කියලා ඔබ දන්නවද? ඔබේ සිත අභ්‍යන්තරයෙන් ඔබේ ආධ්‍යාත්මයේ ද්වේෂය නැති වෙලාවේදී දැන් මගේ සිතේ ද්වේෂය නැහැ කියලා ඔබ දන්නවද කියලා අහනවා. එතකොට සීවක උත්තර දෙනවා ස්වාමීනි එහෙමයි. ඒ උත්තරෙන් ඔහු ප්‍රකාශ කරන්නේ කුමක්ද? ඔහුගේ සිතේ තරහ තියෙනකොට ඔහු දන්නවා මගේ හිතේ දැන් තරහ තියෙනවා කියලා. එතකොට ඔහුගේ සිතේ තරහ නැති වෙලාවේදී ඒත් ඔහු දන්නවා දැන් මගේ සිතේ තරහ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ගැන පැහැදිලි කරනවා සීවකය ඔබේ සිතේ තරහ තියෙනකොට දැන් මගේ සිතේ තරහ තියෙනවා කියලා දන්නවනම් ඒ වගේම තරහ නැති වෙලාවේදී තරහ නැහැ කියලා දන්නවනම් සීවකය එපමණකින්ම ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි නොනැති අය තම තමන් විසින් ධර්මය අවබෝධ කරගත යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ ඒටයි කියලා පැහැදිලි කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ තවදුරටත් සීවකගෙන් අහනවා සීවක ඔබ මේ ගැන මොකද හිතන්නේ? ඔබගේ ආධ්‍යාත්මෙහි නැත්නම් ඔබගේ අභ්‍යන්තරේ ඒ කියන්නේ සිතේ මෝහය තියෙනකොට ඔබ මගේ සිතේ දැන් මෝහය තියෙනවා කියලා දන්නවද?
ඔබේ ආධ්‍යාත්මයේ නැත්නම් ඔබේ අභ්‍යන්තරයේ මෝහය නැති වෙලාවේදී දැන් මගේ සිතේ මෝහය නැහැ කියලා ඔබ දන්නවද කියලා අහනවා. එතකොට ඒ සීවක උත්තර දෙනවා ස්වාමීනි එහෙමයි. ඒ කියන්නේ ඔහු එක ඒ විදිහට දන්නවා කියලා ප්‍රකාශ කරන්නේ. ඒතර භාගතුන් වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා එහෙමනම් සීවක ඔබ ඔබේ සිතේ ඔබගේ අභ්‍යන්තරයේ මෝහය තියෙනකොට දැන් මගේ සිතේ මෝහය තියෙනවා කියලා දන්නවනම් ඔබගේ අභ්‍යන්තරයේ නැත්නම් ඔබේ සිතේ මෝහය නැති වෙලාවේදී දැන් මගේ සිතේ මෝහය නැහැ කියලා දන්නවනම් සීවකයේ එපමණකින්ම ධර්මය සම්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි නොනැති අය තම තමා විසින්ම ධර්මය අවබෝධ කරගත යුතුයි කියලා ප්‍රකාශ කරන්නේ ඒටයි කියලා දේශනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරනවා සීවක යම් කෙනෙක් ලෝභ ධර්මය Tamanගේ සිතේ තියෙද්දී දැන් මගේ සිතේ ලෝභ ධර්මයේ තියෙනවා කියලා දන්නවනම් ලෝභ ධර්මයේ සිතේ නැති වෙලාවදී දැන් මගේ සිතේ ලෝභ ධර්මයේ නැහැ කියලා දන්නවනම් එපමණකින්ම ධර්මයේ සම්දිට්ඨිකයි අකාලිකයි. ධර්මයේ සම්දිට්ඨික කියන්නේ එයටයි. අකාලිකයි කියන්නේ එයටයි. ඒහිපස්සිකයි කියන්නේ එයටයි. ඕපනායිකයි කියන්නේ එයටයි. නුවණැත්තන් තම තමන් විසින්ම ධර්මය අවබෝධ කරගත යුතු කියන්නේ ඒ විදිහට දැන ගැනීමයි කියලා ප්‍රකාශ කරනවා. ඒතර ද්වේෂය කියන ධර්මය, මෝහය කියන ධර්මය, ඒ ලෝභ ද්වේෂ මෝහ කියන ධර්මයන් යම් කෙනෙකුගේ සිතේ තියෙනකොට ඒකේනා දැන ගන්නවා නම් දැන් මගේ සිතේ ලෝභය තිබෙනවා, එහෙම නැත්නම් ද්වේෂය තිබෙනවා, එහෙම නැත්නම් මෝහය තිබෙනවා කියලා එයයි ධර්මයේ සම්දිට්ඨික ගුණය, එයයි ධර්මයේ සම්දිට්ඨික බව, එයයි ධර්මයේ අකාලික ගුණය, එයයි ධර්මයේ අකාලික බව, එයයි ධර්මයේ ඒහිපස්සික බව, එයයි ධර්මයේ ඒහිපස්සික ගුණය, එයයි ධර්මයේ ඕපනායක බව, එයයි ධර්මයේ ඕපනායක ගුණය, එයයි ධර්මෙහි නොවැනැත්තන් තම තමා විසින්ම අවබෝධ කළ යුතුයි කියන බව, එයයි ධර්මයේ නොවැනැත්තන් තම තමන් විසින්ම අවබෝධ කළ යුතුයි කියන ගුණය. බලන්න එතකොට යම් කෙනෙක් ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ පුරුදු කරනවා කියන දේ අප මේන් තේරුම් ගත යුතුයි. මේ දේශනාව කුඩා මට්ටමේ දේශනාවක්, දීර්ඝ දේශනාවක් නොවේ. දහම් කරුණු ටිකක් තිබෙන දේශනාවක්. නමුත් මේ දේශනාව තුළ ධර්මයේහි හරය, ධර්මයේහි ප්‍රකාශ වන අරටුව මුළුමනින්ම අන්තර්ගත වෙනවා. ධර්මයේ ගුණ තේරුම් ගැනීමට අසමර්ථ වීම නිසායි ධර්මයේ හරය කරා යා නොහැක්කේ. ධර්මයේ ගුණ තේරුම් ගැනීමට අසමර්ථ වීම නිසායි ධර්මයේ පිළිසරණ යමෙකුට ලබන්න බැරි. දැන් බලන්න අප ධර්මයේ ඉගෙන ගත්ත අය විදිහට දහම් කරුණු විදිහට ගොඩාක් දේ දන්න අය. එතකොට දැන් සූත්‍ර විදිහට ගත්තත් සූත්‍ර විදි ගොඩාක් අප දන්නවා. ඊළඟට ධර්මයේ විස්තර වෙන අභිධර්මයේ වේවා විනය වේවා වෙනත් සූත්‍ර දේශනා අසුරු කරගෙන ධර්මය ගොඩාක් අප දන්නවා. ධර්මයේ ගුණ කියන්නේ මේවා කියලා අප ඉගෙනගෙන තිබෙනවා. නමුත් අප විසින් ඇති කරගත යුතු පුහුණුව කුමක්ද? බුදුරජාන් වහන්සේ විසින් පෙන්වන දහම් ගුණ, සම්දිට්ඨික, අකාලික, එහිපස්සික, ඕපනායක කියන ගුණ, නුවණැත්තන් විසින් තම තමන් විසින් අවබෝධ කළ යුතුයි කියන ගුණ. මෙන්න මේ දහම් ගුණ අප තුළ තේරුම් ගත යුතුයි. ඒ දහම් ගුණ අවදි වෙන විදිහට අප ධර්මය දැකිය යුතුයි. ඒ විදිහට ධර්මයේ ඉගෙන ගැනීම පිණිස මඟ පෙන්වීමක් මේ දේශනාවෙහි අන්තර්ගත වෙනවා. බලන්න මේ දේශනාව තුළ පෙන්වන කරුණු අතර අප තේරුම් ගත යුතු දේ තමයි යම් කෙනෙක් ධර්මයේ පිළිසරණ ලැබුවා වෙන්නේ කොහොමද? නැත්නම් ධර්මයේ දැක්කා වෙන්නේ කොහොමද?
තමන් තුල ලෝභය තියෙනකොට දැන් මා තුල ලෝභය තියෙනවා කියලා ඔහු විසින් දැනගන්න ඕන, දැක ගන්න ඕන. ඒ වගේම තමා තුල ලෝභය නැති වෙලාවේදී දැන් මා තුල ලෝභය නැහැ කියලා ඔහු දකින්න ඕන. ඒතර එහෙම දැක්කොත් ලෝභයේ තියදී ලෝභය තියෙනවා කියලා දකිනවා, ලෝභයෙන් නැති වෙලාවේදී ලෝභයෙන් නැහැ කියලා දකිනවා. අන්න එතකොට ඔහු ධර්මයේ ගුණ ඔහු තුල අවදි වෙනවා. එහෙම තමයි ධර්මයේ ගුණ දකින්නවා කියලා කියන්නේ. ධර්මයේ සම්දිට්ඨික බව, අකාලික බව, ඒහිපස්සික බව මේ ගුණ එපමණකින්ම ඉස්මතු වෙනවා. ඒ ගුණ දකිමින් ධර්මයේ තේරුම් ගන්නට පුළුවන්කම ඇති වෙනවා ඒ විදිහට ධර්මයේ දකිද්දී. ඒ කියන්නේ ධර්මයේ සම්දිට්ඨික බව අපට තේරෙනවා. අකාලික බව, ඒහිපස්සික බව මේ කියන ගුණ අපට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ තමයි යම් කෙනෙක් තුල තරහ තියෙනකොට ඔහුට තේරෙනවා නම් දැන් මගේ සිතේ තරහ තියෙනවා කියලා. එයින්ම ධර්මයේ ගුණ ඔහු දැකලා. ධර්මයේ දැක්ක කියන්නේ ඒකටයි. ධර්මයේ දකින්නවා කියන්නේ මේකට තමයි. ඊළඟට යම් කෙනෙකුට තේරෙනවා නම් යම් කෙනෙකුගේ සිතේ තරහ නැති වෙලාවේදී ඔහුට තේරෙනවා දැන් මගේ සිතේ තරහ නැහැ කියලා. එතකොට එයින්ම ඔහු ධර්මයේ දැකලා. බලන්න සම්දිට්ඨික කියලා කියන්නේ මෙලවදීම දකින්න ඕන කියන එකයි. මෙලවදීම අවබෝධ කරගන්න ඕන කියන එකයි. අකාලික කියලා කියන්නේ කල්පමාවකින් තොරව දකින්න පුළුවන් කියන එකයි. එතකොට ලෝභයේ තියෙද්දී ලෝභයේ තියෙනවා කියලා දකිනවා නම් මෙලවදීම ධර්මයේ දැක්කා, කල්පමාවකින් තොරවම ධර්මයේ දැක්කා. ලෝභය නැතිකොට ලෝභය නැහැ කියලා දකිනවා නම් මේ ජීවිතයේදීම ධර්මයේ දැක්කා, කල්පමාවකින් තොරව ඒ වෙලාවෙදීම ධර්මයේ දැක්කා වෙනවා. ඊළඟට බලන්න ඒහිපස්සික කියලා කියන්නේ තමන් තුල ධර්මයට ඇවිල්ලා බලන්න කියලා කියනවා. ධර්මයට එන්න, ධර්මයට ඇවිල්ලා බලන්න කියලා කියනවා. එතකොට තමන් තුල ලෝභය තියෙද්දී ලෝභය තියෙනවා කියලා දන්නවනම්, ලෝභය නැතිකොට ලෝභය නැහැ කියලා දන්නවනම් එතන ධර්මයට පැමිණ බැලීම තමයි. ඊළඟට තමා තුල ධර්මයේ දකින්න ඕන. ඕපනායක ගුණය කියන්නේ ඒටයි. ඉතින් තමා තුල ලෝභය තියෙද්දී දැන් මා තුල ලෝභය තියෙනවා කියලා දකිනවනම් ඒ ඕපනායක ගුණය තමයි. තමන් තුල ලෝභය නැතිකොට දැන් මා තුල ලෝභය නැහැ කියලා දකිනවනම් ඒ ඕපනායක ගුණය. ඊළඟට බලන්න නුවණැති අය තම තමන් විසින් ධර්මය අවබෝධ කළ යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන්නේ ඒකට. නුවණැත්තෝ තමන් විසින් ධර්මය දකින්න ඕන. ඒතර තමා තුල ලෝභය තියෙද්දී මා තුල ලෝභය තියෙනවා කියලා දැකීම කියන්නේ ඒකටයි. තමා තුල ලෝභය නැතිකොට දැන් මා තුල ලෝභය නැහැ කියලා දකින්න කියනත් ඒකටයි. ඒතර තරහ යම් කෙනෙක් තුල තරහ තියෙනකොට දැන් මා තුල තරහ තියෙනවා කියලා දකින්න නම් තරහ නැති වෙලාවේදී දැන් මා තුල තරහ නැහැ කියලා දකින්නවා නම් ඔහු ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ දකින්නවා වෙනවා. ඊළඟට තමා තුළ මෝහය තියෙද්දී මා තුළ මෝහය තියෙනවා කියලා දකිනවා නම් තමා තුළ මෝහය නැතිකොට දැන් මා තුළ මෝහය නැහැ කියලා දකිනවා නම් ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ දකිනවා ඒ වෙලාවේදී ඔහු. එතකොට බලන්න අපිට මේ විදිහට ධර්මයේ ඉගෙන ගන්න පුළුවන් නම් මේ විදිහට ධර්මයේ අධ්‍යයනය කරන්න පුළුවන් නම් මේ විදිහට ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නම් අප දැනටත් ඉගෙනගෙන ධර්ම කරුණු ඉගෙනගෙන තියෙන ධර්ම කරුණු හොඳටම ප්‍රමාණවත්. මේ විදිහට ධර්මයේ නොදක සිටින තා අපි කොයිතරම් ධර්ම ඉගෙන ගත්තා කිව්වත් කොච්චර බණ ඇහුවා කිව්වත් ඒ ඉගෙන ගන්න ඒ අහන බණ වලින් ප්‍රයෝජනයක් අපිට නැති වෙනවා. ඒ නිසා මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දේ අමතක කරගන්න එපා. අතහැර ගන්න එපා. මේ මොහොතේ පටන් මේ ක්‍රමයට ධර්මයේ අධ්‍යයනය කරන්න පුරුදු වෙන්න.
එතකොට යම් කෙනෙක් ධර්මයේ දකිනවා කියන්නේ තමා තුළ ලෝභයේ තියෙනකොට ලෝභයේ තියෙනවා කියලා දැකීම. ධර්මයේ දකිනවා කියන්නේ ඒකට. තමා තුළ ද්වේෂයේ තියෙනකොට ද්වේෂයේ තියෙනවා කියලා දකිනවා. ධර්මයේ දකිනවා කියන්නේ ඒකට. තමා තුළ මෝහයේ තියෙනකොට මෝහයේ තියෙනවා කියලා දකිනවා. ඒක ධර්මයේ දකිනවා කියන්නේ ඒකට. ඊළඟ තමන් තුළ ලෝභය නැත්තම් ලෝභය නැහැ කියලා දකිනවා. තමන් තුළ ද්වේෂය නැත්තම් ද්වේෂය නැහැ. දැන් ද්වේෂය නැහැ කියලා දකිනවා. ඊළඟට තමන් තුළ මෝහය නැත්තම් දැන් මෝහය නැහැ කියලා දකිනවා. මේ විදිහටයි ධර්මය දකින්න උත්සාහ කළ යුත්තේ. නමුත් බලන්න ධර්මයේ ඉගෙනගත් අය විදිහට අපි ලෝභය ගැන අහලා තියෙනවා. ද්වේෂය ගැන අහලා තියෙනවා. මෝහය ගැන අහලා තියෙනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ ලෝභ දේශ මෝහ වල ස්වභාවය ගැන ඊටා හොඳින් නොදන්නකමයි අපට තියෙන්නේ. ඊළඟ දේ තමයි ඇත්තටම මේ ලෝභ දේශ මොහ කියන ධර්මයන්ගේ ස්වභාවය ඊටා හොඳින් නොදන්නකම තමයි අප තුළ තිබෙන දුර්වලකම. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඊටා හොඳින් අපි අහනවා නම් මේ ලෝභ දේශ මොහ කියන ධර්මයන් ගැන ඊටා හොඳින් අපට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ ධර්මය අහද්දී තමන්ට අවබෝධ කරගන්න ඕන කියන අදහස හොඳින් පිහිටුවගෙන කන් යොමාගෙන බණ අහන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ විදිහට තමන්ට අවබෝධ කර ගැනීම පිණිස කන් යොමාගෙන සිත පිහිටුවගෙන අහගන්න කෙනාට අහන කෙනාට ලෝභ දේශ මෝහ වල ස්වභාවය ගැන දැනගන්නටත් දැකගන්නටත් පුළුවන්කම තියෙනවා. බණ අහද්දී ලෝභය කියන වචනේ අපි අහලා ඉගෙනගෙන තියෙනවා. ද්වේෂය කියන වචනේ අපි අහලා තියෙනවා. මෝහය කියන වචනේ අපි අහලා තියෙනවා. නමුත් අපි මේ ලෝභ දේශ මෝහ කියන වචන වල පෙන්වන ධර්මයන්හි ස්වභාවය ගැන අපට තිබෙන දැනුම අල්පයි. ඒ නිසා තමයි අපට ධර්ම අවබෝධයේ දුර තියෙන දෙයක් බවට පත් වී තියෙන්නේ. ලෝභ දේශ මෝහ කියන ධර්මයන්හි අර්ථය අපට හොඳින් තේරෙනවා නම් ධර්ම අවබෝධය බොහෝ දුර නෙමෙයි ආසන්නයේ තියෙනවා. ඒ නිසා අද ඔබට අප මේ කියා දෙන දහම් කරුණු ධර්ම අවබෝධය ඔබ සමීපයට කැඳවන්න සමර්ථ වෙයි කියලා අප විශ්වාස කරනවා. ධර්ම අවබෝධය අප ආසන්නයට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ බඳු ධර්මයන් අප හොඳින් අසා දැනගන්නවා නම්. දැන් බලන්න ලෝභ දේශ මොහ කියන වචන ගැන ඒ ධර්මයන් ගැන අපි අහලා තියෙනවා. ඒ වචන අපි කියනවා. ඒ කොහොමද අපි කියන්නේ? ඒ වචන අපි භාවිත කරනවානේ. දැන් ඔබ ඒ වචන භාවිත කරන අය බලන්න බොහෝ දෙනා ඔබත් දැකලා ඇති, ඔබත් අහලා ඇති, ඔබත් මේ දේ විදිහට කරනවා ඇති. කොහොමද කරන්නේ? ඇතැම් විට ස්වාමියා කියනවා බිරිඳට මේ මිනිස්සයා හරි ලෝභයි. මේ මිනිස්සයාට තරහ එනවානේ. මේ මිනිස්සයා මෝනයි, මෝහයි, මුලා වෙච්ච කෙනෙක්. ඊළඟට ස්වාමියාට බිරිඳ කියනවා මේ මිනිස්සයා ලෝභයි. තරහ එන මිනිස්සේ කිපෙනවා. ඊළඟට බිරිඳට ස්වාමියා කියනවා මේ මිනිස්සයා ලෝභයි, කිපෙන කෙනෙක්. මේ විදිහට ප්‍රකාශ කරනවා. අම්මා තාත්තට කියනවා, තාත්තා අම්මට කියනවා. දෙමාපියෝ ළමයින්ට කියනවා මේ ළමයි ලෝභයි, ළමයි තරහ එන අය, ළමයින් මෝහයෙන් යුක්තයි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට ළමයි දෙමාපියන්ට කියනවා මේ දෙමාපියෝ හරි ලෝභයි, මේ දෙමාපියෝ හරි තරහෙන් යුක්තයි, මේ අයට තරහ ඉපදෙනවා, මේ අය මෝහෙන් යුක්තයි. මේ විදිහට ප්‍රකාශ කිරීම ඔබ ඕන තරම් දැකලා ඇති. ඔබ අතිනුත් වෙලා ඇති. ඔබ අන් අය අතින් වෙනවත් දැකලා ඇති. බලන්න නිවෙස්වල මේ සිද්ධි නැද්ද? මේ විදිහට ප්‍රකාශ කිරීම නිවෙස්වල නැද්ද? ඒ කියන්නේ යම් කෙනෙක් දෙසට යොමු කරලා අසවලා ලෝභයි, අසවලා තරහින් යුක්තයි, අසවලා මෝහයෙන් යුක්තයි. එහෙම නැත්නම් අසවලා කිපෙන කෙනෙක්, අසවලා අධික ලෝභයෙන් යුක්තයි, මසුරුකමින් යුක්තයි. මේ විදිහට මේ ලෝභ දේශ මොහ කියන දහම් පද භාවිත කිරීමක් ඔබ ඕන තරම් දැකලා ඇති. ඔබ විසිනුත් ඒ විදිහට භාවිත කරලා ඇති.
බලන්න ඒ දහම් පද එලෙස භාවිත කිරීම තුළ ඔබ ධර්මය අවබෝධය කරා පැමිණුණාද ධර්ම අවබෝධයෙන් ඈත් වුණාද කියලා. ධර්ම අවබෝධය කියලා කියන්නේ ලෝභ දේශ මොහ ක්ෂය වීම. ධර්ම අවබෝධය කියන්නේ ලෝභයේ ක්ෂය වීම, ද්වේෂයේ ක්ෂය වීම, මෝහයේ ක්ෂය වීම. එහෙම නැත්නම් උපන් ලෝභය නූපන් ඒ විදිහට ලෝභ දේශ මොහ ක්ෂය වෙන්න නම් නූපන් ලෝභ දේශ මොහ නූපදවත් යන්න ඕන. උපන් ලෝභ දේශ මොහ දුරු කර ගන්න ඕන. එතකොට නූපන් ලෝභ දේශ මොහ උපදිනවා නම් උපන් ලෝභ දේශ මොහ වැඩෙනවා නම් ලෝභ ද්වේෂ මෝහ වල ක්ෂය වීමක් ඇති වෙන්නේ නැහැ. යම් කෙනෙක් තුල ලෝභ දේශ මොහ ක්ෂය වෙන්නේ නැත්නම් ධර්ම අවබෝධයක් නැහැ. ධර්මයේ පිළිසරණක් නැහැ. බලන්න අප කලින් ප්‍රකාශ කළ විදිහට බොහෝ දෙනා ලෝභය කියන දහම් පාඨය, ද්වේෂය කියන දහම් පාඨය, මෝහය කියන දහම් පාඨය භාවිත කරන්නේ කොහොමද? කලේ කොහොමද කියලා බලන්න. අසවලා ලෝභයි. අසවලා තරහින් යුක්තයි. අසවලා මෝහයෙන් යුක්තයි කියලා ප්‍රකාශ කිරීම නේද කරන්නේ. ඒතර ධර්මයේ භාවිත කළ තියෙන්නේ කොහොමද? බාහිර කෙනෙකුගේ ලෝභී ස්වභාවය ගැන සොයා බැලීමට ධර්මයේ භාවිත කළා තියෙන්නේ. බාහිර කෙනෙකුගේ ද්වේෂය, බාහිර කෙනෙකුගේ මෝහය ගැන සොයා බලන්න, ප්‍රකාශ කරන්න, තීරණය කරන්න, විමසන්න තමයි ධර්මයේ භාවිත කළා තියෙන්නේ. ඒ විදිහට ධර්මයේ භාවිත කරනකොට මොකද වෙන්නේ? අහවලා ලෝභයි කියනකොට තමා තුළ ලෝභය, තමා තුළ ද්වේෂය, තමා තුළ මෝහය මොකද වෙන්නේ? නූපන් ලෝභ දේශ මොහ උපදවගෙන තමයි අහවලා ලෝභයි කියලා ප්‍රකාශ කරන්නේ. නූපන් ලෝභ දේශ මොහ උපදවගෙන තමයි අහවලා තරහින් යුක්තයි කියලා ප්‍රකාශ කරන්නේ. බලන්න මම මේ කියන කරුණ හොඳට විමසලා. යම් කෙනෙකුට ඇඟිල්ල දික් කරලා බිරිඳ ස්වාමියාට වේවා, ස්වාමියා බිරිඳට වේවා, දරුවන් දෙමාපියන්ට වේවා, දෙමාපියන් දරුවන්ට වේවා, ගිහි අය උපාසකයන්ට වේවා, ගිහි අය භික්ෂුන්ට වේවා, භික්ෂුන් ගිහි අයට වේවා. එහෙම නැත්නම් සාමාන්‍ය මිනිසුන් පාලකින් වේවා, පාලකින් සාමාන්‍ය මිනිසුන් වේවා. නේද? යම් කෙනෙක් තව කෙනෙක් උදෙසා අසවලා ලෝභයි, අසවලා තරහින් යුක්තයි, අසවලා ලෝභයෙන් යුක්තයි, මේ විදිහට කරන ප්‍රකාශ කිරීම, මේ විදිහට කරන නිගමනයන්, මේ විදිහට ගන්නා තීන්දුව, මේ විදිහට කරන සහතික කිරීම ධර්ම අවබෝධයෙන් ඒ දෙපිරිසම ඈත් කරන්නට හේතු වෙනවා. මක් නිසාද මේ බඳු ප්‍රකාශ කරන්න මේ බඳු විදිහට හිතන්න දැන් අහවලා ලෝභයි කියලා සමහර හිතනවා. අහවලා ලෝභයි කියලා කියනවා. කතා කරගන්නවා. බිරිඳ ස්වාමියාට වේවා, ස්වාමියා බිරිඳට වේවා, දරුවන් දෙමාපියන් වේවා, දෙමාපියන් දරුවන්ට වේවා. මේ අය ලෝභයි, මේ අය ද්වේෂයෙන් ඉන්නවා, මේ අය මොහෙන් ඉන්නවා කියලා ප්‍රකාශ කරගන්නවා. ඒවා හිතනවා. එහෙනම් ඒ විදිහට හිතන්න, ඒ විදිහට ප්‍රකාශ කරන්න, ඒ විදිහට නිගමනය කරන්න තමා තුලත් අන් අය තුලත් ඒ එකට වාසය කරන අය තුල නූපන් ලෝභය උපදවන්න ඒ ස්වභාවය හේතු වෙනවා. නූපන් ලෝභය, නූපන් ද්වේෂය, නූපන් මෝහය උපදවනවා ඒ විදිහට කටයුතු කරනකොට. උපන් ලෝභ දේශ මොහ බලවත් වෙනවා. බලන්න හොඳට හිටපු අය රණ්ඩු වෙන්නේ නිසා. නේද? වැඩිපුර තේ චුට්ටක් බියොත් මෙයා ලෝභයි කියලා කියා ගන්න සමහරට විහිළුවට. වැඩිපුර අපි හිතමු වැඩිපුර ව්‍යංජන ටිකක් බෙදනවා කෙනෙකුට මෙයා ලෝභයි කියනවා. එහෙම නැත්නම් අපි හිතමු පිගානේ තියෙන මොන හරි ටිකක් මට දෙන්නකෝ කියලා ඉල්ලනවා. ඉල්ලනකොට දෙන්නේ නැහැ. මෙයා ලෝභයිනේ කියනවා. එහෙම දේවල් ගෙවල් වල නැද්ද? තියෙනවා. එතකොට අපි හිතමු වත්තක පිටක තියෙන යමක් දැක්කහම අපි හිතමු යම් කෙනෙක් මල් ගහක තියෙන මලක් ඉල්ලනවා.
ඒතර ඉල්ලන කෙනාට කියනවා මෙයා හරි ලෝභයි. ඒතර ඉල්ලන කෙනා මේ මල් අයිතිකාරයා බෑ කියවම අනේ මෙයා ලෝභයිනි කියනවා. මේ වගේ සිද්ධීන් වලින්ම පිරලා නේද ජීවිත තියෙන්නේ. කන කෑම බීම ගැන වේවා, ඇඳුම පැළඳුම ගැන වේවා, ඊළඟට ආභරණ ආයිත්තම ගැන වේවා, ඊළඟට gedara dore තියෙන බඩු මුට්ටුව, ඊළඟට අපිට තියෙන මේ ඇහැට පේන රූප, කන කනට ඇහෙන ශබ්ද, නාසය නාසයෙන් දැනෙන ගඳ සුවඳ, දිව දිවට දැනෙන රස, කය කයට දැනෙන පහස, එපමණක් නොවේ අප දන්නා කියන දේවල් ගැන පවා. අපි හිතමු යම් කෙනෙකුට යම් කෙනෙක් යමක් දැනගෙන ඉන්නවා. ඒ අහනවා ගිය අපි නු ගණන් දන්නේ නැති කෙනෙක් ඉන්නවා. දන්න කෙනකින් ගිහිලා ගානක් අහනවා. කියලා දෙන්නේ. ඒ වගේ තැනකදී පවා කියනවනේ දෙක්කො මෙයා ලෝභයි නැත්තම් මෙයා තරහෙන් ඉන්නේ. නේද? බලන්න එතකොට අපේ ජීවිතේ පුරාම අප පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? අහවලා ලෝභයි, අහවලා තරහෙන් යුක්තයි, අහවලා මෝහයෙන් යුක්තයි, අහවලා ඊර්ෂ්‍යාවෙන් යුක්තයි, අහවලා කුහකයි, අහවලා ආඩම්බරෙන් යුක්තයි, අහවලා මාන්නක්කාරයි, ගගා අම්මා ගැන, තාත්තා ගැන, අයියා ගැන, අක්කා ගැන, ඊළඟට දරුවන් ගැන, භික්ෂූන් ගැන, පාලකයෝ ගැන, දන්න කියන අහපු කියපු සියලු දෙනා ගැනම වැරදි පිළිවෙතකට කල්පනා කිරීම, වැරදි පිළිවෙතකට ප්‍රකාශ කිරීම, වැරදි පිළිවෙත නිගමනය කිරීම වලින් අපේ ජීවිත පිරීලා නේද තියෙන්නේ. තිබුණේ බලන්න අතීතයේ දෙස සහ වර්තමානයේ මේ විදිහට ගියොත් අනාගතයත් මේ දොස් සහිත පිළිවෙතින් පිරී තිබෙනවා. මේ දොස් සහිත පිළිවෙත තුළ සිටින තා තමා තුළ නූපන් ලෝභය, නූපන් ද්වේෂය, නූපන් මෝහය ඉපදිනවා. උපන් ලෝභ ද්වේෂ මෝහ වැඩෙනවා. මේ පිළිවෙත අනුගමනය කරමින්ම භාවනා කරද්දී, බණ අහද්දී, සිල් ගනිද්දී අපට ඒ වයින් ප්‍රයෝජනක් ලබන්න බැරුව තියෙනවා. ඇයි? අප අනුගමනය කරන පිළිවෙත දොස් සහිතයි. පිළිවෙත දොස් සහිත නිසා ධර්මයේ කන්දක් දැනගත්තත් අසා තිබුණත් එයින් අපට පිළිසරණක් ලැබිලා නැහැ. ඒ නිසා මින්පසු අනුන් තුලින් ධර්මයේ විමසන්න යන්න එපා. අනුන් තුල ලෝභය හොයන්න එපා. අනුන් තුල මෝහය හොයන්න එපා. අනුන් තුල ද්වේෂය හොයන්න එපා. තමා තුල තිබෙන ලෝභය විමසලා බලන්න. තමා තුල තිබෙන ද්වේෂය විමසලා බලන්න. තමා තුල මෝහය විමසලා බලන්න. තමන් තුල ලෝභය තියෙනකොට දැන් මා තුල ලෝභය තියෙනවා කියලා දකින්න උත්සාහ කරන්න. තමා තුල ලෝභය නැතිකොට දැන් මා තුල ලෝභය නැහැ කියලා දකින්න උත්සාහ කරන්න. තමා තුල ද්වේෂය තියෙනකොට දැන් මා තුල ද්වේෂය තියෙනවා කියලා දකින්න උත්සාහ කරන්න. තමා තුල ද්වේෂය නැතිකොට දැන් මා තුල ද්වේෂය නැහැ කියලා දකින්න උත්සාහ කරන්න. තමා තුල මෝහය තියෙනකොට දැන් මා තුල මෝහය තියෙනවා කියලා දකින්න උත්සාහ කරන්න. තමා තුල මෝහය නැතිකොට දැන් මා තුල මෝහය නැහැ කියලා දකින්න උත්සාහ කරන්න. ඊළඟට අපි තවත් මේ කිලිටි ස්වභාවයන් ගැන අපි අහලා තියෙනවානේ. ඊර්ෂියාව, කුහකකම, මාන්නය, ඊළඟට එකට එක කරන ගතිය, අනුන්ගේ අද හොයන ගතිය, මේ වගේ ඉච්ඡාව, මේ වගේ දේවල්, දැඩි බව, ගුණමකුකම, මේ වගේ හිත කිලිටි කරන දේවල් ගැන අපි අහලා තියෙනවා ධර්මයන් ගැන. අන්න ඒව ගැනත් එහෙම හිතන්න. තමන් තුළ ඊර්ෂ්‍යාව තියෙනකොට තේරුම් ගන්න දැන් මා තුළ ඊර්ෂ්‍යාව තියෙනවා. තමන් තුළ ඊර්ෂ්‍යාව නැති වෙලාවදී තේරුම් ගන්න දැන් මා තුළ ඊර්ෂ්‍යාව නැහැ කියලා. තමන් තුළ මාන්නය තියෙනකොට දැන් තේරුම් ගන්න මා තුළ මාන්නය තියෙනවා. තමන් තුළ මාන්නය නැති වෙලාවදී තේරුම් ගන්න දැන් මා තුළ මාන්නය නැහැ කියලා. ඒ වගේ තමන් තුළ යම් කිලිටක්ද තියෙන්නේ. එතකොට තේරුම් ගන්න දැන් මා තුළ මේ කිලිටි ස්වභාවය තියෙනවා. තමන් තුළ යම් කිලිටි ස්වභාවයක් නැත්නම් මා තුළ දැන් මේ කිලිටි ස්වභාවය නැහැ කියලා තේරුම් ගන්න. එතකොට ඒ විදිහට ඔබ තේරුම් ගත්තොත්, තේරුම් ගන්න උත්සාහ කළොත් ඔබ නිවැරදි විදිහට ධර්මයේ පුරුදු කරන අය බවට පත් වෙනවා. මේ විදිහට යම් වෑයමක් ගන්න, මේ විදිහට යම් උත්සාහයක් ගන්න.
එතකොට ඔබට මේ විදිහට වෑයම් කිරීම පිණිස උත්සාහ කිරීම පිණිස ඔබට කාලය බාධා වෙන්නේ නැහැ. ඔබට ඔබේ ගෙදර දොරේ වැඩ කටයුතු බාධාවක් වෙන්නේ නැහැ. ළමයින්ගේ කටයුතු බාධා වෙන්නේ නැහැ. දෙමාපියන්ගේ කටයුතු බාධා වෙන්නේ නැහැ. රැකී ආරක්ෂාව බාධා වෙන්නේ නැහැ. ඊළඟට ඉස්කෝලවල ඉගෙන ගැනීම එහෙම නැත්නම් වෙන ආයතන වල අධ්‍යයන කටයුතු බාධා වෙන්නේ නැහැ. විභාග වලට පාඩම් කිරීම බාධා වෙන්නේ නැහැ. වෙන යම් කායික යම් මහන්සි වෙන දෙයක් තියෙනවා රැකියාවක් වේවා, මුදල් ලිපීම පිණිස වේවා, වෙන භවභෝග හම්බ කිරීම පිණිස වේවා කරන යම් වෘත්තියක්, කර්මාන්තයක්, අධික වෙහෙසෙන දෙයක්, කාය වෙහෙසෙන අධික වෙහෙස මහන්සි වෙන දෙයක්, නිදි මැරීමක් වේවා, එහෙම නැත්නම් සිත වෙහෙස කරන යම් වෘත්තියක්, රස්සාවක් වේවා, කිසිවක් මෙලෙස ධර්මයේ පුරුදු කිරීම පිස බාධා වෙන්නේ නැහැ. ඊළඟට දරුවෝ ගොඩාක් සිටීම බාධා වෙන්නේත් නැහැ. දරුවෝ නිතර අඬනවා, දරුවන්ට නිතර ලෙඩ වෙනවා, දරුවන්ගේ කරදර තියෙනවා, දෙමාපියන්ගේ ලෙඩ තියෙනවා, දෙමාපියන්ගේ කරදර තියෙනවා. ඊළඟට රැකියා ස්ථානයේ හරි කරදර නේද මිනිසුන්ට? ඒවා බාධා විදිහට හිතන්නේ. රැකියා ස්ථානයේ ප්‍රධානියා දොස් කියනවා, ප්‍රධානියාගේ වගකීම් වැඩි වෙනවා, ප්‍රධානියා සැරයි, ඊළඟට වගකීම් වැඩි, අනිත් අය විහිළු කරනවා, අනිත් අයගේ නිନ୍ଦා තියෙනවා. ඒ කිසිවක් බාධා වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු අපිට කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා, මේවා ධර්මාවදර බාධා විදිහට සලකන්නේ. ඒ කිසිවක් අප මේ අද කතා කළ නිවැරදි දහම් පුහුණුවට බාධා වෙන්නේ නැහැ. ඊළඟට අපි හිතමු බඩගිනි, කැම නැහැ, ඊළඟට ලෙඩ දුක්, වසංගත, ඊළඟට කයට අධික වෙහෙස මහන්සි වෙන කරදර, කම්කටොළු, හිරිහැර, ගුටි බැට, මේ ගොඩක් කරදර ලෝකේ තියෙන්න පුළුවන්. මේ කිසිවක් මේ නිවැරදි ධර්මයේ පුරුදු කිරීමට බාධා වන්නේ නැහැ. ඊළඟට අපි හිතමු ලොකු පිළිගැනීම්, මහා වැඩ ගොඩ ගැහින පිළිගැනීම්, ප්‍රශංසා කිරීම, ඊළඟට මේ වගේ නොයෙකුත් විදිහේ කායික මානසික ක්‍රියාවලට යොමු වෙන්න මිනිසුන් සිද්ධ වෙනවා. මිල මුදල් හම්බ කරන්න, රන් රිදී හම්බ කරන්න මේ වගේ සිදු වෙනවා. ඊළඟට තමන් මිල මුදල් ඊළඟට භවභෝග ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. ඒවට වෙහෙසෙන්න වෙනවා. ඊළඟට සමාජයේ රටේ ලෝකේ කටයුතු වෙහෙසෙන්න වෙනවා. වගකීම් දරන්න වෙනවා. මේ වගේ নানা ප්‍රකාර දේවල් උපාසක උපාසිකාවන්ට තිබෙනවා. භික්ෂූන්ට එහෙම නැහැ. ඉතින් අප මේ විශේෂයෙන් උපාසක උපාසිකාවන්ගේ උනන්දුව ඇති කරන්නයි මේ ප්‍රකාශ කරන්නේ. උපාසක උපාසිකාවන් ගිහි ජීවිත ගත කරන අය විදිහට අනේක ප්‍රකාර කටයුතු, වෙහෙස මහන්සි වීම, වගකීම්, කායික මානසික වෙහෙසීම් වලින් යුක්තයි. ඒ නිසාම බොහෝ අය අනේ අපට බණ දහම් පුරුදු කරන්න වෙලාවක් නැහැ කියන ශෝකයෙන් ඉන්නවා. ඒ ශෝකය ඇති වෙන්නේ බණ දහම් පුරුදු කිරීමේ නිවැරදි ක්‍රමවේදය නොදන්නා නිසා. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර්ථය, ඒ ධර්මයේ ස්වභාවය, ඒ ස්වභාවයේ ගුණයම බලන්න. ඒ ධර්මය ස්වාක්ඛාතයි, සම්දිට්ඨිකයි, මෙලවදීම අවබෝධ කළ යුතුයි. ලෝභය හිතේ තියෙනකොට දැන් ලෝභය තියෙනවා කියලා අවබෝධ කළ යුත්තේ මෙලවදී. අකාලිකව දැන්ම ඒ ලෝභය තියෙනකොටමයි. පස්සේ නොවේ. ඊළඟට ඒ ධර්මයට පැමිණ තමන් තුළින්ම නුවණැත්තා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම් ගැනීමේ සමර්ථ භාවයේ තියෙන කෙනා. ලෝභය, ද්වේෂය, මෝහය කියන අකුසලවල ඒවායේ ස්වභාවය තේරෙන කෙනා නුවණැත්තා. ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ කිලිටි කරන දෙයක්, සිත කිලිටි කරන දෙයක්. ඒවා දුක් උපදවන දේවල්. මේ විදිහට යමකට තේරෙනවා නම් ඔහු නුවණැත්තේ. ලෝභයෙන් දුක උපදවනවා, ද්වේෂයෙන් දුක උපදවනවා, මෝහයෙන් දුක උපදවනවා කියලා තේරෙනවා නම් ඔහු නුවණැත්තේ. ඉතින් ආන්ගේ නුවණ තියෙන කෙනාට තමා තුළම මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒතර ඒ විදිහට ධර්මයේ ගුණ තේරුම් ගනිමින් ධර්මයේ පුරුදු කරනවා නම් අප කලින් ප්‍රකාශ කළ විදිහට කටයුතු බහුල වීම, ඊළඟට නොයෙකුත් වගකීම්, ධර්මල්ලන්ගේ කටයුතු, කායික ආදී මහන්සි වීම කිසිවක් මුළුමනින් ධර්ම අවබෝධයට බාධා වෙන්නේ නැහැ. ඒ නිසා නොයෙකුත් රැකියා කරන, ගිහි ගෙවල් වල වාසය කරන ළමයින්ගේ කටයුතු බහුල ඔබ විසින් බිය නැතුව, ශෝක නොකොට
පසුතැවීමක් ඇති නොකොට බිය නැතුව බුදුරජාණන් වහන්සේගේ සරණ ලබා ගන්න. ධර්මයේ සරණ ලබා ගන්න. සංඝ රත්නයේ සරණ ලබා ගන්න. ඔබට බිය වෙන්න කිසිම කාරණයක් නැහැ. තාමත් ධර්ම අවබෝධ කිරීමේ අවස්ථාව ඉඩකඩ හොඳටම පවතිනවා. ධර්මයේ හොඳින්ම තිබෙනවා. ධර්මයේ පිරිසිදුව තිබෙනවා. ඵල සහිත ධර්මය මේ ලෝකේ තාමත් තිබෙනවා. අප ඒ ඵල නෙලා ගන්නා වූ ක්‍රමය අප තුළට පමුණවා නොගෙන සිටින තාක් අප තුළ ඒ ධර්මයේ ඵල ඉපදෙන්නේ නැහැ. ධර්මයේ ඵල ඉපදෙන පිළිවෙත අප තුළට යම් මොහොතකද පමුණවා ගන්නේ එතෙන් පටන් ධර්මයේ ඵල අප තුළ ඉපදෙනවා. මක් නිසාද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම සහතික කොට අපට ප්‍රකාශ කරනවා මේ ධර්මයේ වඳ බහින්නේ නැහැ කියලා. මේ ධර්මයේ ඵල සහිතයි කියලා. ඒ නිසා ඒ භාගතුන් වහන්සේගේ ඒ ඍජු ඊටාම පිරිසිදු බිය රහිත වචනය බයනතු පිළිගන්න. ඒ වචනේ විශ්වාස කරන්න. ඒ වචනයෙන් සතුට ඇති කරගන්න. ඒ වචනයෙන් සතුට වෙමින් ප්‍රබෝධයටපත් වෙමින් බුදුරජාණන් වහන්සේ පෙන්වූ විදිහට ධර්මයේ තමා තුල විමසා බලන්න. කොහොමද විමසා බලන්නේ? ඔබ තුල ලෝභය තියෙනකොට දැන් මා තුල ලෝභය තියෙනවා කියලා දකින්න උත්සාහ කරන්න. ඔබ තුල ලෝභය නැති වෙලාවල් තියෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න දැන් මා තුල ලෝභය නැහැ කියලා. එය ධර්මයේ දකින පිළිවෙලයි. ඔබ තුල තරහ තියෙනකොට ඔබ තේරුම් ගන්න දැන් මා තුල තරහ තියෙනවා කියලා තේරුම් ගන්න. ඔබ තුල තරහ නැති වෙලාවදී ඔබ තේරුම් ගන්න දැන් මා තුල තරහ නැහැ කියලා. ඒ ධර්මයේ දකින පිළිවෙලයි. ඔබ තුල මෝහය තියෙනකොට තේරුම් ගන්න දැන් මා තුල මෝහය තියෙනවා කියලා තේරුම් ගන්න. ඔබ තුල මෝහය නැති වෙලාවදී තේරුම් ගන්න දැන් මා තුල මෝහය නැහැ කියලා තේරුම් ගන්න. මේ තමයි ධර්මය දකින පිළිවෙල. ඉතින් මේ පිළිවෙල අප නිතර අනුගමනය කරනවා නම් කෑම පිසිද්දී අපට මේ පිළිවෙල තුල ඉන්න පුළුවන්. කෑම බෙදද්දී අපට මේ පිළිවෙල තුල ඉන්න පුළුවන්. කෑම අනුභව කරද්දී අපට මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. දරුවන් නලවද්දී අපට මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. දරුවන් හඬද්දී අපට මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. දරුවන් අසනීප වෙද්දී අපට මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. දරුවන් රණ්ඩු කරද්දී අපට මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. ස්වාමියා දොස් කියද්දී අපට මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. බිරිඳ දොස් කියද්දී මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. ලෙඩ රෝග වලින් පීඩා විඳිද්දී මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. කාර්යාලයේ වේවා වැඩපොළේ වේවා කටයුතු බහුල වෙද්දී වෙනයම් කරදරකම් කරලු තිබෙද්දී රටේ ලෝකේ වේවා කාලගුණ දේශගුණ විපර්යාස වලින් වේවා වෙන යුද්ධ කොලහල වේවා කුමන හෝ කරදරකම් කරලු කුමක් කොතන කෙලෙස තිබුණත් මේ පිළිවෙත පුරුදු කරගත්තොත් මේ පිළිවෙත තුල ඉන්න පුළුවන්. කුමක්ද පිළිවෙත? ලෝභය තමා තුල තියෙනකොට දැන් මා තුල ලෝභය තියෙනවා කියලා දැකීම. දකින්න පුරුදු වීම. දැන ගැනීම. ලෝභය නැතිකොට දැන් මා තුල ලෝභය නැහැ කියලා දැකීම. තරහක් තියෙනකොට දැන් මා තුල තරහ තියෙනවා කියලා දැකීම. තරහ නැති වෙලාවදී දැන් මා තුල තරහ නැහැ කියලා දැකීම. මෝහය තියෙනකොට දැන් මා තුල මෝහය තියෙනවා කියලා දකිනවා. මෝහය නැති වෙලාවදී දැන් මා තුල මෝහය නැහැ කියලා දකිනවා. ඒතර බලන්න යම් අකුසලයක් තියෙනකොට දැන් මා තුල මේ අකුසලයේ තියෙනවා කියලා දැනගන්නවා, දැක ගන්නවා, තේරුම් ගන්නවා. යම් අකුසලයක් සිටේ නැද්ද දැන් මා තුල මේ අකුසලේ නැහැ කියලා දැනගන්නවා. මෙයයි පිළිවෙත. මෙයයි ධර්මයේ පුරුදු කරන නිවැරදි පිළිවෙත. මේ පිළිවෙත දවසේ සෑම වෙලාවෙදීම පුහුණු කරගත හැකි දෙයක්. ඇවිදිමින් වේවා, සිටගෙන වේවා, හාන්සි වෙලා වේවා, වාඩි වෙලා වේවා. ඒ හතර ඉරියව්වෙන්ම මේ පිළිවෙත පුහුණු කළ හැකි, පුහුණු කළ යුතු ධර්මයක්. එතකොට රස්සාව කරද්දිත්
මේ පිළිවෙත අනුගමනය කරන්න පුළුවන්. මොකද රස්සාව කරද්දී මේ ලෝභ දේශ මොහ හිතේ තියෙනවා. කෑම කද්දිත් මේ ලෝභ දේශ මොහ හිතේ තියෙනවා. ළමයි නලවද්දිත් මේ ලෝභ දේශ මොහ හිතේ තියෙනවා. ඒතර කරන ක්‍රියාව කරන්නේ ශරීරයෙන් සිත දෙස බලන්න. ශරීරයෙන් කුමන ක්‍රියාව කළත් කමක් නැහැ. ශරීරයෙන් ළමයි නලවනවා වෙන්න පුළුවන්, පොත්පත්වල වැඩ කරනවා වෙන්න පුළුවන්, කුඹුරු පිටියේ වැඩ කරනවා වෙන්න පුළුවන්, වෙන එහෙම නැත්නම් බර උස්සන් යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන යම් දෙයක් වෙන්න බෑ. නැත්නම් ගුටි කනවා වෙන්න පුළුවන්. කනින් බැනුම් අහනවා වෙන්න පුළුවන්, නින්දා පාස අහනවා වෙන්න පුළුවන්. ඒ ගැන අවධානය යොමු නොකොට සිත ගැන අවධානය යොමු කරන්න. සිතේ කුමක්ද තියෙන්නේ කියලා. එතකොට ඔබට යම් කලක තේරෙයි ලෝභයේ තියෙද්දි දැන් මගේ හිතේ ලෝභයේ තියෙනවා කියලා ඔබට තේරෙයි. ඒතර ඔබ ලෝභයේ තියෙද්දි ලෝභයේ තියෙනවා කියලා දකින්න කෙනා බවට පත් වෙනවා. ඔබ සිත ගැන සොයද්දි ලෝභයෙන් නැත්තම් ඔබට තේරෙනවා දැන් මගේ හිතේ ලෝභය නැහැ කියලා. ඒතර ඔබ කෑම කමින් ඉන්නවා කියලා හිතමු. ඒතර කෑම කන අතරෙත් ඔබගේ සිතේ ලෝභය නැත්නම් ඔබට තේරෙනවා දැන් මම කෑම කෑවට මගේ හිතේ ලෝභය නැහැ කියලා. ඒතර අපි හිතමු ඔබට යම් කෙනෙක් බනිනවා. බනිද්දී ඔබේ හිතේ තරහ ඉපදෙනවා. ඔබ බැනුම් අහගෙනම ඔබ ඔබේ සිත දිහා බැලුවොත් ඔබට පෙනේ ඔබේ සිතේ තරහ තියෙනවා. ඒතර යම් කලකදී ඔබට මේ විදිහට පුරුදු කරද්දී යම් කෙනෙක් බනිද්දී වුණත් ඔබේ සිතේ තරහ නැත්නම් ඔබට පෙනේ දැන් මගේ සිතේ තරහ නැහැ කියලා. අන්න ඒ විදිහට නිවැරදි ප්‍රතිපදාව නිවැරදි පිළිවෙත සතර ඉරියව්වෙන්ම පුරුදු කරන්න. ඒ විදිහට පුරුදු කරද්දී ඔබ ඉගෙන ගත්තා වූ යම්තා ධර්මයන් තිබේද ඒ සියලු ධර්මය ඔබට පිහිට පිණිස සියලු ධර්මය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ ධර්මය. ඒ ධර්මයන්හි පිහිට පිළිසරණ ඔබට තිබෙනවා. මේ නිවැරදි පිළිවෙත බැහැර කොට සිටින තාක් කොයිතරම් ධර්මයේ දැනගෙන හිටියත් එහි පිහිටක් අපට නැහැ. එතකොට අපට ලෝභයෙන් පීඩා ලැබෙනවා, ද්වේෂයෙන් පීඩා ලැබෙනවා, මෝහයෙන් පීඩා ලැබෙනවා. නමුත් අපි පිළිවෙත නිවැරදිව අනුගමනය කළොත්, මේ පිළිවෙත මේ ප්‍රතිපදාව නිවැරදිව අනුගමනය කළොත් ලෝභ, ද්වේෂ, මෝහ කියන කිලිටි අපේ සිතෙන් බැහැර කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. මක් නිසාද? යම් වෙලාවක අපේ සිතේ කිලිටි තියෙනවා කියලා අපි හොඳින් දැක්කොත් අපේ සිත ඒ කිලිටි වලට අකමැත්ත අපේ සිතේ ඉපදෙනවා. ඒක ස්වභාවයක්. බුදුරජාණන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා යම් වෙලාවක යමෙකුගේ වස්ත්‍රයේ කිලිටි කියලා හෝ දැක්කොත්, Tamanගේ ඇඳුම කිලිටි කියලා යමෙක් දැක්කොත් ඒ සැනින් ඔහු ඒක පිරිසිදු කරගන්න කැමති වෙනවා. යම් කෙනෙක් Tamanගේ මූණේ කිලිටක් තියෙන දැක්කොත්, ශරීරයේ කිලිටක් තියෙන දැක්කොත් ඒ සැනින් ඔහු ඒක පිරිසිදු කරගන්න කැමති වෙනවා. Tamanගේ වස්ත්‍රයේ කිලිටක් තියෙන දැක්කොත් ඒ දකින්න කෙනා ඒ සැනින් ඒක කිලිට පිරිසිදු කරගන්න කැමති වෙනවා. යම් නොවන තියෙන කෙනෙක්, පිරිසිදුව ඉන්න තියෙන කෙනෙක් කිලිටි සහිතව ඉන්න කැමති වෙන්නේ නැහැ. කිලිට නොදක ඉන්න තාක් ඔහු ඒක පිරිසිදු කරගන්න උත්සාහ කරන්නේ නැහැ. මක් නිසාද? ඔහු ඒ කිලිට නොදකින්න නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අන්නේ විදිහමයි සිතෙහි කිලිටි තියෙනවා කියලා නොදක සිටින තාක් කිසිවෙකුට ඒ කිලිටි ඉවත් කර ගැනීම පිණිස කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. යම් නුවණැත්තෙක්, නුවණැත්ත කියන්නේ කොහොමද? කිලිටසේ දන්න කෙනා. අපි හිතමු මන්ද බුද්ධික කෙනෙක් ඇඳුම කිලිට දකිනවා, මෝන කිලිට දකිනවා. ඒත් හොයාද ගන්න බෑනේ. ඒ වගේම තමයි ලෝභය දුක් සහිතයි කියලා අඳුර ගන්න බැරි කෙනෙක් මන්ද බුද්ධික කෙනා. ද්වේෂය දුක් සහිතයි කියලා අඳුර ගන්න බැරි කෙනා මන්ද බුද්ධික කෙනා. සාමාන්‍ය බුද්ධියක් තියෙන කෙනාටත් තරහ කිලිටක් කියලා දන්නවා. ලෝභය කිලිටක් කියලා අඳුර ගන්න පුළුවන්. මන්ද බුද්ධිකයාට බෑ. ඒතර නොනැත්ත කියන්නේ මේ කිලිට විදිහට දන්න කෙනා. ඒතර කිලිට විදිහට අපි කලින් ඉගෙන ගන්නවා. ඒ ධර්මයේ දන්නවා කියන්නේ ඒකටයි. කලින් ධර්මයේ ඉගෙන ගන්නකොට අපි කිලිට විදිහට ඉගෙන ගන්නවා. ලෝභය කිලිටි කරන දෙයක්, සිත කිලිටි කරන දෙයක්. ද්වේෂය සිත කිලිටි කරන දෙයක්. මෝහය සිත කිලිටි කරන දෙයක් කියලා අපි ධර්මයේ ඉගෙන ගන්නවා. ඒතර අපි නුවණ පෑදෙනවා. ඒ විදිහට නුවණින් යුක්තව අප තුළ බලද්දී තමයි
තේරෙන්නේ අප අසා අප යම් කලකද ධර්මයෙන් ඇසුවේ ලෝභය ගැන, යම් කලකද මෝහය ගැන ඇහුවේ, යම් කලකද ද්වේෂය ගැන ඇහුවේ, ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වූ ලෝභය දැන් මගේ සිතේ තියෙනවා කියලා ධර්මයේ දන්න කෙනා දකිනවා. ඒතර ඔහු කල්ැතුවම දන්නවා ලෝභය කිලිටි කරන දෙයක්. කල්ැතුවම දන්නවා ද්වේෂය කියන සිත කිලිටි කරන දෙයක්. කල්ැතුවම දන්නවා මෝහය කියන සිත කිලිටි කරන දෙයක්. අන්න එහෙම දන්න කෙනා තමයි නුවණැත්තා කියලා කියන්නේ. දැන් අසුචි කියන්නේ කිලිටි කරන දෙයක්. අපේ ශරීරය වේවා, වස්ත්‍ර වේවා, ගේ දොර වේවා කිලිටි වෙන්න හේතු වෙන දෙයක් අසුචිය කියලා අපි සාමාන්‍ය නුවණ තියෙන කෙනා දන්නවා. නමුත් බන්ධ බුද්ධ කියන්නේ අසුචිය කියන්නේ ශරීරය කිලිටි කරන දෙයක් කියලා දන්නේ නැහැ. කල්ැතුවම දන්නේ නැහැ. ඒ නිසා අසුචි ගෑවුනන් පස්සෙත් ඔහුට ඒක සුද්ධ කරගන්න, පිරිසුදු කරගන්න හිතක් එන්නේ නැති වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය නුවණැති තියෙන කෙනා කල්ැතුවම දන්නවා අසුචි කියන්නේ කිලිටි කරන දෙයක්, කිලිටක් කියලා. අන්න ඒ වගේ තමයි බුදුබණ අහපු කෙනා, බුදුරජාන් වහන්සේගේ වචනය පිළිගත්ත කෙනා සාමාන්‍ය නුවණක් තිබුණත් ඔහු දන්නවා ලෝභය කියන්නේ සිත කිලිටි කරන දෙයක්. ද්වේෂය කියන්නේ සිත කිලිටි කරන දෙයක්. මෝහය කියන්නේ සිත කිලිටි කරන දෙයක් කියලා ඔහු දන්නවා. අන්නේ දැනුමට අප පැමිණිය යුතුයි. ඒ දැනුම තියෙන කෙනා පමණයි තමා තුළ ධර්මයේ විමසා බලන්නේ. ඒ ධර්මයේ ඒ දැනුම නැති කෙනාට තමා තුළ විමසා බලන්න තේරෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ ගැන දන්නවා කියන්නේ ඒකයි. ලෝභ දේශ මොහ කියන්නේ සිත කිලිටි කරන දේවල් කියලා අපි දන්නවා නම් අප තුළ විමසා බලනවා. එතකොට අපට යම් කලකදී තේරෙනවා ලෝභය තියෙනකොට දැන් මා තුළ ලෝභය තියෙනවා කියලා තේරෙනවා. ලෝභය නැතිකොට දැන් මා තුළ ලෝභය නැහැ කියලා තේරෙනවා. ද්වේෂය තියෙනකොට දැන් මා තුළ ද්වේෂය තියෙනවා කියලා තේරෙනවා. ද්වේෂය නැතිකොට දැන් මා තුළ ද්වේෂය නැහැ කියලා තේරෙනවා. මෝහය තියෙනකොට දැන් මා තුළ මෝහය තියෙනවා කියලා තේරෙනවා. මෝහය නැතිකොට දැන් මා තුළ මෝහය නැහැ කියලා තේරෙනවා. අන්නේ ඒ විදිහට ඒ ප්‍රතිපදාව පිළිවෙත පුහුණු කරනකොට ධර්මයේ සම්දිට්ඨික අකාලික ඒහිපස්සික ඕපනායක කියන ගුණ නුවණැත්තන් තම තමා විසින්ම අවබෝධ කළ යුතුයි කියන ඒ ධර්මයේ ගුණ අප තේරුම් ගන්න, අවබෝධ කරගන්න අය බවට පත් වෙනවා. ඒ විදිහට ධර්මයේ ගුණ දකිමින් ධර්මයේ පුරුදු කරනකොට ධර්මයේ පිළිසරණ අපට ඉපදෙනවා. කුමක්ද පිළිසරණ? ලෝභය දුරු වීම පිණිස පිළිවෙත පුරුදු කරනවා. එතකොට ලෝභය දුරු වෙලා යනවා. ද්වේෂය දුරු වීම පිණිස පිළිවෙත අප පුරුදු කරනවා. ද්වේෂය දුරු වෙලා යනවා. මෝහය දුරු වීම පිණිස පිළිවෙත අප පුරුදු කරනවා. එතකොට ද්වේෂය, මෝහය දුරු වෙලා යනවා. ලෝභ ද්වේෂ මෝහ තමා තුළ තිබෙන බව තේරුම් ගන්න බැරි කෙනාට පිළිවෙත පුහුණු කිරීම පිණිස කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, උනන්දුවක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ පිරිසිදු සැක රහිත ස්වභාවයක් ඔහු තුළ ඉපදෙන්නේ නැහැ. ඒතර අප ලෝභ දේශ මොහ දුරු කිරීම පිණිස වන පිළිවෙත මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය. බලන්න අපි ලෝභ දේශ මොහ කියන ධර්මයන් නොදක සිටින තාක් සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය සැක රහිතව පුරුදු කරන්න පෙළඹෙන්නේ නැහැ. ලෝභ දේශ මොහ කියන දේ ගැන අප දන්නවා නම් සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය සැක රහිතව අප පුරුදු කරනවා. බලන්න අප මේ දක්වා කොච්චර කාලයක් අප සිල් සමාදන් වෙනවද? ඒ සිල් සමාදන් වීම නිවන් මඟට අයිති දෙයක්. අප මේ පුරුදු කරන්නේ නිවන් මඟ කියන විශ්වාසය ගොඩාක් දෙනාට නැහැ. දන්න දායිනම් පන්සිල් රකින්නවා, පන්සිල් ගන්නවා, සිල් රකින්නවා, පොහොයට සිල් ගන්නවා, සිල් සමාදන් වෙනවා. නමුත් ගොඩාක් අයට විශ්වාසයක් නැහැ. අපි මේ පුරුදු කරන්නේ ආරෂ්ඨංගී මාර්ගය. අප මේ පුරුදු කරන්නේ නිවන් මඟ. අප මේ පුරුදු කරන්නේ ලෝභ දේශ මොහ දුරු කරන මඟ කියන විශ්වාසය නැහැ. ඇයි විශ්වාසය නැත්තේ? ඔවුන් මොකද්ද කරන්න කියලා හොඳට තේරෙන්නේ නැහැ. මොකක් පිණිසද මේ අපි සිල් ගන්න කියලා දන්නේ නැහැ. ඒකට හේතුව තමයි තමාගේ සිත තුළ මේ සිත කිලිටි කරන ධර්මයන් තිබෙන බව තේරුම් ගැනීම පිණිස විමසා බැලීමක ඔවුන් නැහැ.
ඒ විදිහට තමා තුළ ධර්මයේ විමසා බලනවා නම් තමා තුළ ලෝභ දේශ මොහ තිබෙන බව දන්නවා නම් ඒ ලෝභ දේශ මොහ දුරු කිරීම පිණිස වන පිළිවෙත ඔවුන් සාදුකාර දෙමින් පුරුදු කරනවා. ඒ නිසා අප ඔබට අද යෝජනා කර සිටින්නේ අද ඉගෙනගත්ත මේ දහම් කරුණු හොඳින් සිහිය තබාගෙන මතකයේ තබාගෙන මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි පැහැදීමෙන් සාදුකාර දෙමින් මේ ධර්මයේ දරාගෙන මෙතෙන් පටන් හෝ තමා තුළ ලෝභය, ද්වේෂය, මෝහය කියන ධර්මයන් තේරුම් ගැනීම පිණිස උත්සාහ කරන්න, දැකීම පිණිස උත්සාහ කරන්න. ඔබ මේ මොහොතේ මේ වෑයම මේ උත්සාහයට ඔබ පැමිණුනොත් දැන්ම ඔබට අකාලිකව මේ ධර්මයේ දකින්න ඔබට පුළුවනි. ඔබ එතෙන් පටන් සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයට පැමිණෙන්න ඔබට පුළුවන් මේ කිලිටි බැහැර කර ගැනීම පිණිස. එතෙන් පටන් ඔබගේ සිත පිරිසුදු වීමේ පිරිසුදු කර ගැනීම පිණිස වන පිළිවෙත නිවැරදිව අනුගමනය කරන අය බවට ඔබපත් වෙයි. ඒ විදිහට පිළිවෙත පිරීමට ඔබ දැන් කරන රැකිරක්ෂා ගේදොර කටයුතු කිසිවක් බාධා නොවන බව ඔබට දැන් වැටහෙනවා ඇති. ඉතින් අපි සෙත් පතනවා ඔබ සියලු දෙනාටම අද ඇසූ මේ දහම් කරුණු මේ මොහොතේ පටන් පුරුදු කරමින් පුහුණු කරමින් තමා තුළට පමුණවා ගනිමින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක බව උපදවාගෙන ශ්‍රාවක ශ්‍රාවිකාවන් විදිහට ඊටාම සුවපහසු ජීවිතයක් ගත කිරීමට සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේදී අප විසින් ධර්ම ශ්‍රවණය කිරීමෙන් යම්තා පින් රැස් කළේද ඒ සියලු පින් අප ලෝකපාලක දෙවියන්ට අනුමෝදන් කරමු. ලෝකපාලක දෙවියෝ වගේම මේ ප්‍රදේශ වාසී දෙවියන් තම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ දිව්‍ය ආයු වර්ණ සැප බල යසස් බලවත් වේවා. දෙවියෝ උතුම් ධර්මාභෝධයේ පිණිස මේ පින් උපකාර කරගනිත්වා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. සාදු සාදු සාදු. අප විශේෂයෙන් පින් අනුමෝදන් කළ යුතුයි. ඉතාලියේ මෝදනා ග්‍රාමයේහි පිහිටා තිබෙන මෛත්‍රී විහාරයේහි විහාරාධිපති තන්පත් ශාස්ත්‍රපති පූජ්‍ය පඬිත පූජ්‍යපාද මෙදේරි පිටියේ විමල රතන නායක ස්වාමින් වහන්සේට අපි ඊටාම ගෞරවයෙන් පින් අනුමෝදන් කරනවා. මේ බඳු ඊටාම දුෂ්කර කාලයක වුණත් ලංකාවෙන් දුර බැහැර රටකට ගිහිල්ලා ඊටා හොඳින් වාසය කරන අපේ සදහවත් පිරිසට අනුග්‍රහ කිරීම පිණිස උන්වහන්සේගේ කාරුණික කැපකිරීම උදෙසා අප ඒ ගැන සතුටු වෙමින් අප රැස් කළ සියලු පින් උන්වහන්සේට අනුමෝදන් කරමු. උන්වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා චිරජීවනය ලබත්වා කරන ශාසනික කටයුතු තව තවත් බලවත්ව කරන් උන්වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදයත් දෙවි රැකවරණයත් මේ පිනෙහි ආනුභාවයත් උපකාර වේවා. උන්වහන්සේ කැමැති බොහෝ දියකින් උතුම් ධර්මාභෝධය සලසා ගන්නට මේ පින උපකාර වේවා. සාදු සාදු සාදු. විශේෂයෙන් අද මේ ධර්ම දානමේ පින්කමට දායක වෙනවා මෝදනා මෛත්‍රී විහාරයේ උපාසක උපාසිකාවන් වන මාලනී උපාසිකාව, චම්පිකා, සමන්තා, ජයනී, ජනනී, අනුරාධ, රෝහිණී, රුක්ෂිලා, අනෝජා, නිලන්ති, දිනිති, ඔනිති, ලක්සිරිනී, කීර්ති, ලක්මාලි, නිෂා කියන උපාසක උපාසිකාවන් මහත්ම මහත්මීන්
ඒ සිළු දෙනාට මේ උතුම් පුණ්‍ය ධර්මයට පුණ්‍ය කර්මයට දායක වීම නිසා මහා පිනක් රැස් වුණා. බොහෝ දෙනාට මේ ධර්මයෙන් පිහිටක් ලබන්නට උපකාරයක් ලබන්නට අවස්ථා තිබෙනවා. ඒ නිසා ඔබගේ දායකත්වය සුළුපටු නොවේ, කුඩා නොවේ, ප්‍රමාණ කළ නොහැකි උතුම් දායකත්වයක්, ශ්‍රේෂ්ඨ දායකත්වයක්. ඒ නිසා ඔබ සිළු දෙනාට තෙරුවන්ගේ ආශිර්වාදයක්, දිව්‍ය රැකවරණයක්, මේ පිනේ ආනුභාවයත් මුල් වෙලා නිදුක් නිරෝගී භව චිරජීවනයේ ලැබේවා. උතුම් ධර්ම අවබෝධයට මේ පින් උපකාර වේවා කියලා සාදුකාර පවත්වන්න. සියලු දෙනාට මේ කාලයේ තිබෙන මේ බියජනක ඛේදනීය තත්වයන්ට ගොදුරු නොවි, මේ ව්‍යසනකාරී ස්වභාවයන්ට ගොදුරු නොවි, නිදුක් බවට පත් වෙලා, නිරෝගී බවට පත් වෙලා, රෝග පීඩා ආදීන් තියෙන මේ බය ආදී නැති වෙලා, තෙරුවන්ගේ ආශිර්වාදයෙන්, දිව්‍ය රැකවරණයෙන්, මේ පිනේ ආනුභාවයෙන් සුවපත් බවට පත් වේවා කියලා අපි පතනවා. සාදු සාදු සාදු.